පින්වත්නි ධර්ම ශ්‍රවණයට ප්‍රථම පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියන්නේ. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 ये घाटा पुण्यकरा सीलवंतो पासका धम्मेन दारं पोसेन्ति ते नमस्सामि मातलीति श्रद्धावंत පින්වත්නි අද මෙම ධර්ම දේශනාව පැවැත්වෙන්නේ ලංකාවේ ඉතා විශේෂ සිද්ධාස්ථානයක සිටයි. මේ සිද්ධාස්ථානය පිහිටා තිබෙන්නේ කුණ්ඩසාල ප්‍රදේශයේ නත්තරම් පොත කියන ගම්මානයේහි. ගල් මඩුව කියන විහාරස්ථානයේ තමයි මේ විහාරස්ථාන. ඒ විහාරස්ථානයේහි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභිස සිට මේ ධර්මානුශාසනාව පවත්වන්නට අපට අවස්ථාව සලසා දුන් විශේෂයෙන්ම එම විහාරස්ථානයේ අධිපති ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඒ දායක සභාව සිහිපත් කරලා පළමුවෙන් ඒ අතන්ට පින් අනුමෝදන් කරනවා. ධර්මදේශනාවට අවතීර්ණ වීමට පළමු අප ආරාධනා කරනවා මේ ස්ථානයේ පිළිබඳ ඓතිහාසික තොරතුරු දන්නා ඒ පිළිබඳ සොයලා විමසලා දැනගෙන තියෙන තිලක් සේනාසිංහ මහත්මයාට ඒ විස්තර අපේ සදහවත් ජනතාව හමුවේ තබන්නට කියලා. අවසරයි හාමුදුරනේ, මේ
ගල්මඩුව විහාරය මහනුවර යුගයේ ඉදි කරන ලද්දක්. මහනුවර යුගයේ කීර්තිශ්‍රී රාජසිංහ රජුරුව තමයි මේ ගල්මඩුව විහාරය ඉදි කරේ. නමුත් මේ ගල්මඩුව විහාරයේ බාහිර පෙනුම බෞද්ධ විහාරයක් වගේ නෙවෙයි. මේක තනිකරම Hindu කෝවිලක ආකාරයට තමයි මේ විහාරය ගොඩනංවලා තියෙන්නේ. කීර්තිශ්‍රී රාජසිංහ රජුරුව උපතින් නායක්කර් වංශිකයෙක්. ඉතින් මේ නායක්කර් වංශික රජතුමා විවාහ කරගෙන හිටියෙත් දකුණු ඉන්දියානු ද්‍රවිඩ බිසෝවරු. අපේ එවකට හිටපු මහනුවර ජන සමාජයේ බෞද්ධයන් පිරිසිදු බුද්ධ ආගම ඇදහුවා. එතකොට ඒ අයටත් තමන්ගේ නායක්කර් බිසෝවරුන්ටත් උවමනා විදිහට දෙආකාරයේම ලක්ෂණ සම්ප්‍රදායන් අනුගමනය කරලා පන්සලක් හදන්නටයි කීර්තිශ්‍රී රාජසිංහ රජුරවන්ට ඕනේ වුණේ. ඒ නිසා බාහිර ආකාරයෙන් Hindu කෝවිලක් විදිහට මේ පන්සල ඉදි කරා. නමුත් හොඳට මතක තබා ගන්න මේ පන්සල එවකට සිටු ජන සමාජයේ අය පිළිගත්තේ නැහැ. අවසරයි හාමුදුරනේ, ඒ අය හිතුවා මේක මේ බාහිරව Hindu කෝවිලක්, ඒ නිසා අපි මේකට වඳින්න පුදන්නේ නැහැ කියලා. නිකන් හිටියේ නැහැ එහෙම හිතලා රජුරවන්ට ගිහිලා විරුද්ධත්වය ප්‍රකාශ කරා. රජතුමනි, මේකට නම් අපි ඉඩ දෙන්නේ නැහැ. මේ Hindu කෝවිලට ඇවිල්ලා අපි නම් මල් පහන් පූජා කරන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා මේකේ පිළිම වහන්සේලා නම් බුදු පිළිම වහන්සේලා නම් තැන්පත් කරන්න එපා මේ කෝවිලේ කියලා. ඊට පස්සේ රජතුමා මොකද කරේ? මහජන මතයට එදා හිටපුවේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා එකඟ වුණා. එකතු වෙලා දෙගල්දොරුව කියන ස්ථානයේ මේ ඊටාම සමීපව තියෙන දෙගල්දොරුව කියන ස්ථානයට ගිහිල්ලා තනිකරම අපේ පෞරාණික බෞද්ධ කලා ශිල්ප අනුගමනය කරමින් ඊටාම රමණීය විහාරයක් කළා. නමුත් බුදු පිළිම වහන්සේ නමක්වත් එදා මෙතන තැන්පත් කරේ නැහැ. ඊට පසු කාලේනම අපේ බෞද්ධයන් මෙතන බෞද්ධ සිද්ධාස්ථානයක් වශයෙන් නගා සිටවන්න ඕන නිසා මේ විහාරය එහා පැත්තේ සමානලාට ඔබට පෙනෙන වෙත් මේ වෙලාවේ පුරාණ විහාරයක් වෙනමිදි කරා. ඒ වගේම මේ Hindu කෝවිල තුල කෝවිල් සම්ප්‍රදාය තුල බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා අද මේක බෞද්ධ විහාරයක් වශයෙන් සඳහන් වෙනවා. ලංකාවේ තිබෙන එකම කෝවිල් පන්සල එහෙම නැත්නම් කෝවිල් විහාරය වශයෙන් සලකන්න පුළුවන් මේ ගල්මඩුව කියන මේ ඓතිහාසික විහාරය. අවසරයි හාමුදුරුවෝ. පින්වත්නි, අද අපේ ජනතාව, බෞද්ධ ජනතාව ලොකු අවුලක වැටලා සිටින වකවානුවක්. මේක එකපාරට අදට ආවේ නැහැ. කාලාන්තරයක් තිස්සේ ආපු ගමනක අවස්ථාවක් තමයි අද ඇත්තෙම අපි ඉන්නේ. ඊටාම භයංකාර අවස්ථාවකයි. ඒ බියකරු බව කාටවත් නෙමෙයි. ඒ බියකරු බව උදා වෙලා තියෙන්නේ සම්බුද්ධ ශාසනයට. බොහෝ විට අපේ ඇත්තන් බුද්ධ ආගම මොකද්ද කියලා, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකද්ද, Hindu ධර්මය මොකද්ද කියලා තේරුම් ගන්න බැරි අවස්ථාවකට අද පැටලිලා සිටිනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ Hindu දර්ශනය මොකද්ද, බුද්ධ දර්ශනය මොකද්ද? බෞද්ධයන් Hinduන් වෙන්න පුළුවන් කමක් නැහැ. බෞද්ධයන්ට බුදුහාමුදුරන්ගේ නිර්මල දහමක් තිබියදී. මේ දෙකක් එකට පටලවාගෙන ආගමක් අදහන සිරිතක් නැහැ. විශේෂයෙන්ම බෞද්ධයෙකුට පුළුවන් කමක් නැහැ එහෙම කරන්නට. ලෝකයේ තියෙන අන්‍ය හැම ආගමක්ම, දේවාගමක්, හැම දේවාගමක්ම ඉදිරිපත් කරන දර්ශනය තමයි ලෝකයේ දෙවියෙක් විසින් මවන ලද්දක් බව. Hindu ආගම කියන්නේ විශේෂයෙන්ම බ්‍රහ්ම ආගම, ඒකටයි Hindu ආගම කියලා අපි ව්‍යවහාර කරන්නේ. ඒ බ්‍රහ්ම ආගමේ සංකල්පය තමයි බ්‍රහ්මයා ලෝකය මැව්වා කියන එක. බ්‍රහ්මයා ලෝකය මැව්වා විතරක් නෙමෙයි, බ්‍රහ්මයා මිනිස්සුත් මැව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ කවුරුන් විසින්වත් මවන ලද්දක් නෙමෙයි, ලෝකය හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තේ. මේ හේතු ප්‍රත්‍ය සංකල්පය තේරුම් ගන්නට ලෝකය කියන්නේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් ලෝක දෙකක් තියෙනවා. ආධ්‍යාත්මික ලෝකයේ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ලෝකය. මේ පංචස්කන්ධ ලෝකය. ඒ පංචස්කන්ධ ලෝකේ රූපයට අයත් ආයතන තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. බුදුහාමුදුරේ දේශනා කරනවා ඇහත් ලෝකයක්, කනත් ලෝකයක්, දිවත් ලෝකයක්, නාසයත් ලෝකයක්, ශරීරයත් ලෝකයක්, මනසත් ලෝකයක්. ඇහැට අරමුණ වන රූපත් ලෝක. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම, මේ හැම දෙයක්ම ලෝක.
ඒ ලෝකයේ බාහිර ලෝකය. එතකොට අපි බාහිර ලෝකය අස්කන්නාසාදී ඉඳුරන්ට ගොදුරු වෙන ලෝකය වශයෙන් හඳුන්වනවා. එහි අපේ ඇසට දකින රූප තියෙනවා. ඒ වගේම අපේ ශරීරයත් රූපයක්. මේ හැම රූපයක්ම හේතු ප්‍රත්‍යයන් නිසා ගොඩ නැංවිලා තියෙන්නේ. මූලික අවස්ථාවට ගියාම හේතු හතරක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූත රූප ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. මේ හේතු හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. ඒක තමයි කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා කියලා. යම් හේතු හතරක් නැවතීමක් නැතුව ඒකාකාරීවම, ඒ කියන්නේ ඒකාකාරීව කියන්නේ එකට සිටීමෙන් නෙමෙයි, ඒ වෙනස් වීමේ ඒකාකාරීත්වය. යම් හේතු හතරක් නොනවත්වාම ඕනෝන්ට උපකාර වෙනවා නම් ඒක ස්ථිර පැවැත්මක් තියනවද? මොකද හිතන්නේ? ඒකාකාරී, ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන භූත රූප හතර ඕනෝන්ට හැම මොහොතෙම උපකාරී වෙමින් පවතිනවා. ඕනෝන්ට උපකාරී වෙනවා නම් මේකේ නැවැත්මක් තියනවද? නෑ. මේක නැවැත්මක් නෑ. ඒ ඇති වෙච්ච වෙලාවෙ ඉඳලම වෙනස් වෙනවා. එහෙනම් ඒ වෙනස් වෙමින් නැති වෙනවා. ඒ නිසා තමයි සංස්කාර ධර්මියෝ කියලා කියන්නේ. හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත දේවල්. සියලු සංස්කාරයන්ගේ ස්වභාවය කියනවා උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඇතිවීම තියෙනවා, නැතිවීම තියෙනවා. ඇති වෙච්ච ක්ෂණයක ඉඳන් නැතිවීම වෙනස් වෙමින් නැති වෙනවා. ඊටාම ක්ෂණිකව සිද්ධ වෙනවා. ක්ෂණ භංගුරයි කියනවා. දැන් මේ රූප හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව කෙලවර වෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත රූපයන්ගෙන්. මේ මුළු ලෝක ධාතුවම විශ්වයම හටගෙන තියෙන්නේ සතර මහා භූත රූපයන්ගෙන්. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය කවුරුත් මවන ලද්දක් නෙමෙයි, ලෝකයේ සතර මහා භූත රූපයන්ගෙන් මේ ශක්ති හතරෙන් ගොඩනැංවිච්ච එකක්. දැන් අනිත් ඔක්කොම ආගම් කියන ලෝකය දෙවියන් වහන්සේ කෙනෙක් දෙවියෙක් මැව්වා කියලා. ඒතොර එහෙමනම් දෙවියෙක් කියලා කියනවා නම් ඒකත් අදහන්නට පුද්ගල රූපයක් ගන්නවා නම් ඒකත් රූපයක් වෙන්නට ඕනේ. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අනුව එනකොට ඒ කිසිදු රූපයක් කවුරුත් විසින් මවන ලද්ද දේවල් නෙමෙයි, ඒ හැම රූපයක්ම හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත දේවල් කියලා නැවත අවධාරණය කරනවා. තේරුම් ගන්නට ඒ කාරණේ. එතකොට ඒ හැම දෙයක්ම බුදුහාමුදුරෝ දේශනා කළේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා නම් අනිත්‍යයි. අනිත්‍ය හැම දෙයක්ම දුකයි. මට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය වෙනස් කළ හැකි කිසිවෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඔය මොකක් අනිත්‍ය වුණත් අපිට කමක් නැහැ. අපිට මොකක් අනිත්‍ය වුණොත්ද ප්‍රශ්නේ තියෙන්නේ? මම, මගේ, මට කියලා ග්‍රහණය කරපු යම්කිසි දෙයක් අනිත්‍ය වෙනවා නම් අන්න ඒක තමයි අපිට දුක. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාවයි දුකට හේතුව කියලා. මට අයිති නැති දේවල්. දැන් අපි හිතමු මේ ඇහැ රූපයක්. ඇහැ රූපයක් බව කවුරුත් දන්නවා. ඒ රූපය ඇති වෙලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයන් නිසා. නොනවත්වාම වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ කොතෙන්ට යනකල්ද? විනාශය දක්වා. දැන් මගේ ඇහත් එහෙම වෙනස් වෙනවා. මේ ඇහැ ඇත්තටම මම කැමතිද මේ ඇහැ වෙනස් වෙමින් ගිහිලා විනාශ වෙනවට? කවුරුත් කැමතිද? කිසි කෙනෙක් කැමති නැහැ. නමුත් ඒක නවත්තන්න පුළුවන්ද? නවත්තන්නත් බෑ. එතකොට මේක වෙනස් වෙමින් ගිහිල්ලා විනාශ වෙන එක මට නවත්තන්න බැරි නම් මේ ඇහැ මගේ කියලා ගන්න එක සුදුසුද? නෑ, මේ ඇහැ මගේ කියලා ගන්න එක සුදුසු දෙයක් නෙමෙයි. හොඳයි. දැන් බලන්න අර පාරේ තොටේ ඉන්න ඇත්තන්ගෙත් ඇස් තියනව නේද? ඒ ඇස් වෙනස් වෙන්නේ නැද්ද? ඒ ඇස් නැති වෙන්නේ නැද්ද? ඒ ඇහැක් නැති වෙච්චාම අපිට ප්‍රශ්නයක් තියනවද? තියනවද? නෑ. ඇයි අපිට ප්‍රශ්නයක් නැත්තේ ඒ ඇහැ නැති වෙච්චාම? ඒවා මගේ නෙමෙයි ඒ ඇස්. නමුත් මේ ඇහැ නැති වුණොත් මට ප්‍රශ්නයක්.
දැන් මේ ඇහත් මගේ නෙමෙයි කියලා දැන් පිළිගත්තා නේද? මේ ඇහත් මගේ නෙමෙයි කියලා පිළිගත්තා. නමුත් මගේ නෙමෙයි වන මේ ඇහැ නැති වෙනකොට මං කැමති නෑ. අරගොල්ලන්ගේ ඇහැ අනිත් ඇත්තන්ගේ ඇස් වෙනස් වෙන එක මට ප්‍රශ්නයක් නෑ. මොකද්ද මේකට හේතුව? මේක මගේ නෙමෙයි. මගේ නෙමෙයි වගේ විතරක් නෙමෙයි මම මේක තණ්හාවෙන් අරන් තියෙනවා. උපාදානය කරලා තියෙනවා තෘෂ්ණාවෙන්. අර අනුන්ගේ ඇස් මන් තෘෂ්ණාවෙන් උපාදානය කළා නෑ. ඒවත් සංස්කාර ධර්මයන් මගේ නෙමෙයි. ඒ වගේම මන් තෘෂ්ණාවෙන් උපාදානය කළ නැති නිසා මට ඒව නැති වුණාට මට ප්‍රශ්නයක් නෑ. ඒ ඇත්තන්ට ඒව නැති වුණාට. මේක මම දන්නවා හොඳටම මගේ නෙමෙයි කියලා. ඒත් මම තෘෂ්ණාවෙන් මේක ග්‍රහණය කළා තියෙනවා. ඒ නිසා අර තෘෂ්ණාවෙන් මේක අල්ලගෙන ඉන්න හින්දා මගේ නෙමෙයි කියලා දැනගත්තත් මට මේක නැති වෙනවට දරන්න බෑ. දැන් එහෙනම් තේරුම් ගන්න මගේ නෙමෙයි කියලා දැනීම එකක් තෘෂ්ණාවෙන් අල්ලගත්තා කියන එක තව එකක්. බුදුහාඳුරෝ මම මගේ කියලා දෙයක් නෑ කිව්වා තමයි. පංච උපාදානස්කන්ධයක් මිසක් සත්වීක පුද්ගලයෙක් නෑ කිව්වා තමයි. නමුත් තවම ඔය අපි කාටත් ඒක තියෙනවා. මොකද තෘෂ්ණාව නැතිකලේ නැති හින්දා අපි මම ආයනෙන් අරන් තියෙනවා. මේ නිකාම් බොරුවට වාද කරන්න එපා. බුදුහාමුදුරුවෝ නෑ කියලා තියෙනවා, සත්වයෙක් නෑ කියලා තියෙනවා, පුද්ගලයෙක් නෑ කියලා තියෙනවා, මම මගේ කියලා එකක් නෑ කියලා තියෙනවා. ඇත්තයි නැහැ තමයි. නමුත් ඔය ඇත්තන්ට තියෙනවා. ඔය ඇත්ත රහත් වෙලා නැහැ. ඒ නිසා තෘෂ්ණාවෙන් අල්ලගෙන ඉන්නවා. ඒක නැති කරන්න මේ මම මගේ කියලා නැහැ කියලා දැනගත්තට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක අවබෝධයට මාර්ගයක් කියලා තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියන මේ මාර්ගය තුළින් ගිහිල්ලා ඒක අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගන්නේ නැතුව මේකේ වාද කරන්න ගියොත් මහා විනාශයක් වෙලා තමයි නවතින්නේ. එහෙනම් අම්මත් නැහැ, තාත්තත් නැහැ, කවුරුවක්වත් නැහැ. ඕන කෙනෙකුට ඕන දෙනෙක් මරාගෙන කාගෙන ජීවත් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මගේ කියලා දෙයක් නැහැ නේ. තේරෙනවද බහනකත්වේ? ඒ හින්දා බුදුදහම වරදකොණෙන් අල්ලගත්තොත් එහෙම සර්පේ කඳ මැද්දෙන් අල්ලගත්තා වගේ විනාශයක් සිද්ධ වෙන්නේ. බුදුදහම පරිස්සමෙන් ගන්න ඕනේ. නමුත් අමාරු දෙයක් නෙමෙයි. දැන් මේ මං කියපු මේ දේ තේරුන්නේ නැද්ද ඔයයන්ට? හොඳටම තේරුණා. මේ බුදුහාඳුරෝ දේශනා කරපු ගම්භීර ධර්මය හොඳට අහගෙන හිටියොත් තේරෙනවා. තේරුම් ගැනීමම අවබෝධය නෙමෙයි බව දැනගන්න. ඒක අවබෝධ කරන්න භාවනාමය මාර්ගයක් තුලින් ගිහින් අවබෝධ කරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන සංකල්පයක් ඉදිරිපත් කරනවා. ලෝකය වෙනස් වෙන නිසා, සංස්කාර පොදියක් නිසා ඒකත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ලෝකේ හැම අනිත් ආගමක්ම මොකද්ද කියන්නේ? නිට්ටයයි, සුඛයි, ආත්මයි. ක්‍රිස්තියානි ආගම කියන්නේ ලෝකයේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ විසින් මවනු ලැබුවා නිට්ටයයි, සුඛයි, ආත්මයි. මුස්ලිම් ආගමත් අල්ලා දෙවියන් වහන්සේ විසින් මවනු ලැබුවා ලෝකයේ ඒ දර්ශනයත් ඒකයි නිට්ටයයි, සුඛයි, ආත්මයි. Hindu ආගම කියන්නේ බ්‍රහ්මයා විසින් ලෝකයේ මවනු ලැබුවා නිට්ටයයි, සුඛයි, ආත්මයි. අනිත්‍යයි, දුකයි, ආත්මයි කියන එකම දර්ශනය තමයි බුදුහාමුදුරන්ගේ දර්ශනය. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දර්ශනය තුළ අනිත් එකම ආගමකටවත් අවස්ථාවක් තියනවද? අවස්ථාවක් නැහැ. අපි ඒවා කලවම් කරන්න යනවා නම් අපි බුදුහාමුදුරන්ට සමච්චල් කරනව නෙමෙයිද? අපි එකතු වෙලා අපි ඒවා කලවම් කරන්න ලෑස්ති වෙනවා නම් බුදුදහමට ඒ කියන්නේ අපි බුදුහාමුදුරන්ට සමච්චල් කරනවා. ඒ කියන්නේ කමක් නැහැ බුදුහාමුදුරනේ ඔබ වහන්සේ කිව්වට අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අපිට ටිකක් නිට්ටයයි, සුඛයි, ආත්මයි කියන එක ඕනේ කියලා කියන එක නේද අපි කියන්නේ? ඈ නේද? බලන්න අපි බුදුහාමුදුරන්ගේ දෙපැත්තෙන් ගෙනහලා Hindu ආගමට අයිති විෂ්ණු, කතරගම ආදී ඒ පින්තූර තියෙනවා. මොකද්ද අපි කරේ? ඔයයන්ට පව් නැද්ද? බුදුහාමුදුරන්ට සමච්චල් කරන එක පාපයක් නෙමෙයිද? පාපයක්. තනිකර සමච්චලයක් මේක බුදුහාමුදුරන්ට කරපො. මොකද අපි හොඳටම දන්නවා Hindu ආගමේ නිට්ටයයි, සුඛයි, ආත්මයි කියන සංකල්පයේ දේවතාවෝ තමයි විෂ්ණු, කතරගම කියලා කියන්නේ. කාටවත් කියන්න බෑ විෂ්ණු දෙවියෝ කියලා කියන්නේ බෞද්ධ දේවතාවෙක් කියලා. කාටවත් කියන්න බෑ කතරගම දෙවියෝ කියන්නේ බෞද්ධ දේවතාවෙක් කියලා. හොඳම දෙයක් වෙන්නත්නි මේ පින්නතුන් හැමදෙනෙක්ම දන්නවා ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරන් වහන්සේ
කියනවා කියලා කතරගම දෙයියෝ දැක්කා කියලා. නේද? ඔන්න බලන්නට ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ ලියපු මට හිතන්නේ පොතේ නම භාවනා විභාවිනී කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙන්නේ හින්දු ආගමික භාවනා ක්‍රමයි බෞද්ධ භාවනා ක්‍රමයි පැති දෙක මුලින්ම තියෙන්නේ හින්දු භාවනා ක්‍රමය. ඔය පොතේ විෂ්ණු කියන සංකල්පය යටතේ කොටසක් තියෙනවා. මහානායක හාමුදුරුවෝ කියනවා මෙහි විෂ්ණු කියන හින්දු මනක්කල්පිත දේවතාවෙක්. වචනේම තියෙනවා මනක්කල්පිත දේවතාවෙකුට යාග හෝම පුද පූජා පවත්වමින් කාලය ගත කරන පිරිසක් පිළිබඳව. හොයාගෙන බලන්නේ පොත. ତොර විෂ්ණු කියන සංකල්පය මනක්කල්පිතයි කියලා ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා නම් විෂ්ණුගේම විකාශනයක් තමයි කතරගම කියලා කියන්නේ. විෂ්ණු දෙවියෝ එක අවස්ථාවක දරුවන් 7 දෙනෙක් මැව්වා කියනවා. ඔතෙන්ට දිග කතාවක් මේ කෙටි කරලා කියන්නේ. ඔතෙන්ට උමායි ඊශ්වරයි දෙන්නාවා කියනවා. ආපහම අර දරුවෝ ටික දැකලා උමාට ලොකු දරු සෙනෙහසක් ඇති වෙලා ආපු ගමන් බදාගත්තා කියනවා අර ඔක්කොම එකට තියලා. බදාගෙන මොකද අයියේ මෙච්චර දරු කන්දක් කියලායි බදාගත්තා කියලා කියන්නේ. එතකොට එක දරුවෙක් පුංචි දරුවා එළියට පැන්නලු. 6 දෙනා එක්කෙනෙක් වුණාලු. 6 දෙනා එක්කෙනෙක් වෙච්චහම මූණු 6කුයි අත් 12කුයි ඇති වුණාලු. පොඩ්ඩක් හිතලා බලන්න දැන් අර කොළු පැටව 6 දෙනෙක්. මේ කොළු පැටව 6 දෙනාට මූණු ඔළුයි අතුයි විතරද තිබුණේ. අනිත් අංග ප්‍රත්‍යංග වලට මොකද උනේ? ඒවත් ඔළුයි අතුයි පිහිටි ආකාරයෙන් පිහිටියා නම් එහෙම මොන තත්වයක් වෙයිද? දැන් බලන්න සංකල්ප ඇති කරන්නට ගිහිල්ලා මොකද්ද මේ කළා තියෙන්නේ කියලා. එතකොට දැන් පැහැදිලි දෙයක් තමයි විෂ්ණු කතරගම කියන්නේ Hindu සංකල්ප කියලා. මේ Hindu සංකල්ප තුල තියෙන නিত্য සුඛ ආත්ම දර්ශනය අපි පිළිගත්තා නේද? වර්තමානයේ අපි පිළි අරන් නෙමෙයිද තියෙන්නේ? පිළි අරගෙනයි. එතකොට අපි බෞද්ධයෝද? අපි දැන් කරන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි සංකල්පයට සාදු කියමින් නිට්ටයයි සුඛයි ආත්මයි කියන සංකල්පයට පූජෝපහාර පවත්ත යන එක නෙමෙයිද කරන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒත් සමහර දෙනා උත්සාහ ගන්නවා. පින්වත්නි සමහර ඇත්තන්ට මේ මම කියන දේ රිදෙන්නට පුළුවන් ටිකක්. මේ වෙලාවේ රිද්ද ගන්න වෙලාවක් නෙමෙයි. ඔය කවුරු වුණත් ටිකක් රිදුනත් ඇස්සරලා බලන්න ශාසනය වෙනුවෙන්. අපිට ලොකුම වස්තුව බුද්ධ ශාසනය. මේ යන ගමන තුලින් බුද්ධ ශාසනය වෙනසන බව හොඳටම පැහැදිලි දෙයක්. ඒක නිසා සමහරක් වෙලාවට සමහර දෙනා විරුද්ධව නැගී සිටින්නට පුළුවන්. ඒ ඇත්තන්ගේ පෞද්ගලික ලාභ සත්කාර නැති වෙන නිසා මිසක් බුද්ධ ශාසනයට වෙන පාඩුව ගැන හිතලා බුද්ධ ශාසනයට ලාභයක් වෙන නිසා අලාභයක් වෙන නිසා නෙමෙයි. බුද්ධ ශාසනයට විනාශයක් වෙද්දී පෞද්ගලික ලාභ සත්කාර ගැන හිතනවා නම් ඒක මහා පාපයක්. ඒ කාරණේ. ඇත්තයි කලක් තිස්සේ කරගෙන ආවා. අද අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළට දාලා බලන්න. පින්වත්නි බුදුහාමුදුරුවෝ හොද්දටම පැහැදිලි දේශනා කළා තියෙනවා. මා පරම්පරාය මා පිටක සම්පදානේන. ඔය පරම්පරා ගණනක් තිස්සේ ආවයි කියලා වුණත් පොත්පත්වල ආවයි කියලා වුණත් ඒක එහෙම්මමයි කියලා අපත් අද තීරණය කළ යුතු නැහැ. බුදුහාඳුරෝ දේශනා කරනවා තීරණය කරන්න. යදා තුම්හේ කාලාමා අත්ථනාව ජානෙය්‍යාත කාලාමේනි ඔබලාම තීරණය කරගන්නට. ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා. කුසල අකුසල් කියන්නේ මොකද්ද කියලා තීරණය කරගන්න. තීරණය කරගෙන අකුසලයේ අතහරින්න කුසලයේ වඩන්න. අද අපිට වෙලා තියෙන්නේ අපි කුසල අකුසල් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නට දන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන නම් බුදුහාමුදුරන්ගේ ධර්ම විනය දෙකට දාලා බලන්න මොකද්ද කියලා. තර්ක කරන්න අවශ්‍යතාවයක් නැහැ, වාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුහාමුදුරුවෝ හොඳට කුසල අකුසල් කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. අපිට කරන්න තියෙන්නේ බුදුහාමුදුරුවම මහාපදේශ සූත්‍රවල දේශනා කළා තියෙනවා. ධර්ම විනය දෙකට දාලා බලන්න ඊට ගැලපෙනවා නම් මගේ කියලා බාර ගන්න නැත්නම්
පැත්තකට දාන්න. පින්වත්නි කර්ම රැස් කරනවා අපි. අපි කර්ම රැස් කරනවා. මොනවාද කර්ම කියලා කිව්වේ? චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා කිව්වා. චේතනා තමයි කර්මය කියලා කියන්නේ. දැන් චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා කියපු බුදුහාමුදුරුවෝ කර්මය කියන එකට හේතු පෙන්වුවා. ලෝභෝ නිදානං කම්මානං සමුදයය, දෝසෝ නිදානං කම්මානං සමුදයය, මෝහෝ නිදානං කම්මානං සමුදයය. ලෝභ, ද්වේෂ, මෝහ නිදාන තුනක් වශයෙන් හේතු තුනක් වශයෙන් පෙන්වුවා කර්ම හට ගන්නට. එතකොට මේ කර්ම හට ගැනීම මොකක් නිසාද සිද්ධ වෙන්නේ? තෘෂ්ණාව හේතු කොටගෙන. අපි තුන ලෝභය හේතුවක් කියලා කිව්වා. මේ වටාපත ඔන්න තේරුම් ගන්න ලෝභය කියන්නේ මොකක්ද කියලා. සමහර කෙනා ලෝභය කියන්නේ තණ්හාව කියලා නෑ. මේ වටාපතට මං හරිය ආසයි. මොකද මේක අලුත් වටාපතක්. මේක කවුරු හරි මගෙන් ඉල්ලනවා. මං කැමතිද මේක දෙන්න? නෑ. ඇයි? මේකට මම ආසයි. මේක මට නැති වෙනවා. නැති වෙච්චහම කවුරු හරි ගන්නවා, හොරෙන් ගන්නවා මේක. එතකොට මට ඇති වෙන්නේ මොකද්ද? තරහක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. ඒකට කියනවා ද්වේෂ නිසා. ඇයි තරහ ඇති වුනේ මට? ආසාව. මේකට තියෙන ආසාව නිසා. දැන් ලෝභය ඇති වෙන්නේ, ද්වේෂය ඇති වෙනත් මොකක් නිසාද? ආශාව නිසා. ආසාවයි මම මේක මොකද්ද කියලා දැනගෙන හිටියේ නෑ. මම මේක සංස්කාර පොදියක් කියන එක දැනගෙන හිටියේ නෑ. හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත වෙනස් වෙන වෙනසලා යන දෙයක් කියන එක මම මේක තේරුම්ගෙන හිටියේ නෑ. ඒ නිසායි මට මේකට ආසාව ඇති වුනේ. ඒක දැනගෙන හිටියානම් මේක කවුරු හරි ඉල්ලපුවම මට දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ලෝභය මොකක් නිසාද? ආශාව නිසා. ද්වේෂය මොකක් නිසාද? ආශාව නිසා. මෝහය නිසා තමයි මෝහය මුල්කට ගත්ත තෘෂ්ණාවයි මේකට හේතුව. දැන් ඒක තමයි කිව්වේ කර්ම රැස් කරන්නට ලෝභ, ද්වේෂ, මෝහ හේතුවක්. කර්ම රැස් කරන්නට ලෝභ, ද්වේෂ, මෝහ හේතුයි. ඒ කර්මයේ හේතුව තෘෂ්ණාවයි. කර්මයේ හේතුව තෘෂ්ණාවයි. ඒකයි තෘෂ්ණාව නැති කළා නම් කර්මය ක්ෂය කළා. ඒ කියන්නේ කර්මය ක්ෂය කරා නම් ලෝභ, ද්වේෂ, මෝහ නැහැ. නමුත් තව කර්ම කොටසක් තියෙනවා. ඒ මොනවද? අලෝභ, අද්වේෂ, අමෝහ චේතනාවල් වලින් කරන කර්ම. තෘෂ්ණාව හේතුවෙන් කර්ම කොටසක් කරනවා. අකුසල කර්ම ලෝභ, ද්වේෂ, මෝහ, තෘෂ්ණාව තව කර්ම කොටසක් කියනවා. මොකද කර්මයට හේතුව තෘෂ්ණාවමයි. ඒතර තව කර්ම කොටසක් කරනවා. අලෝභ, අද්වේෂ, අමෝහ චේතනාවල් වලින්. ඒකට කියනවා කුසල කර්ම කියලා. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා පංචකාම තෘෂ්ණාව කුසල්ද අකුසල්ද? පංචකාම තෘෂ්ණාව අකුසලයක්. අපි හැම විටම ඔය දේව සංකල්පය තුළ මොනවද ප්‍රාර්ථනා කරන්නේ? පංචකාම තෘෂ්ණාවයි. බුදුහාමුදුරෝ ඒ පංචකාමයන් ප්‍රාර්ථනා කරන්න යදින්න කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබට තෘෂ්ණාව තියෙනවා. ඒ තෘෂ්ණාව තියෙන තෘෂ්ණාව පාවිච්චි කළා තෘෂ්ණාව වැඩි නොවන විදිහට කටයුතු කරමින් තෘෂ්ණාව අඩු වෙන විදිහට සැප විඳින්නට. තෘෂ්ණාව අඩු වෙන විදිහට සැප විඳින්න තමයි පංචශීල ප්‍රතිපදාව දේශනා කළේ ගිහියාට ගිහි ජීවිතේ. තියෙන තෘෂ්ණාවෙන් ප්‍රයෝජන ගැනීමක්. නමුත් තෘෂ්ණාව අඩු කරගන්න තමයි කිව්වේ පොහොය පෙහෙවස් සමාදන් වෙමින් කාමයන් අතහැරීමත් පුරුදු කරන්න කියලා. පින්වත්නි බොහොම ලස්සන දර්ශනයක් තියෙනවා. දැන් අපි දේව සංකල්ප තුළ මොනවද කරගන්නේ ගිහිල්ලා? මොනවද කරගන්නේ? අපේ ආශාවන් වර්ධනය කර ගැනීම. අපට අකුසල් මේ බෞද්ධයන්ටවත් කිසිම කෙනෙකුටවත් අහිත පිණිසවත් අනර්ථය පිණිසවත් නෙමෙයි කියන්නේ මේවා වැරදි කියලා. මේ වැරදි කියලා කියන්නේ ඔයයන්ට පව් සිද්ධ වෙන නිසා. ඔයයන්ගේ අපායට නොයන කාරණේ වෙනම කාරණයක්. මේ සංසාරයේ දිග්ගසගෙන Taman දිගින් දිගටම සංසාර දුකට වැටෙනවා. ඒ අතර අපායගාමී නොවේ කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසායි අපි සිහි නුවණින් කටයුතු කළ යුත්තේ කවුරුන් කෙසේ කිව්වත්. දැන් අපිට පේනවා සමහර දෙනා වාද කරනවා, තර්ක කරනවා. ඇයි එහෙනම් මේවා ওই නුවර දලදා මාලිගාවට දලදා මාලිගාවේ පෙරහැරටත් මේවා සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ගොක් වාද කරනවා. මොකද දලදා මාලිගාව දලදා පෙරහැර බෞද්ධයන්ගේ මුදුන්මා කඩක්. ඉතින් මේකේ මේ දේවාල පෙරහැර කියලා මේවා පවතිනවා.
මේවා අනවශ්‍ය නම්, මේවා එපා නම්, මේවා අර්ථයක් නැත්නම් ඇයි මේවා එකතු වුනේ කියන එක තර්ක කරනවා, ප්‍රශ්න කරනවා. පින්වත්නි, පස්වෙනි සියවසේදී ලංකාවට පැමිණි පාහියන් භික්ෂුවගේ දේශාටන වාර්තාවේ කියනවා එදා ඇහින් දැක්ක කියලා අනුරාධපුරයේ දළදා පෙරහැර. ඒ දළදා පෙරහැර පැවැත්විච්ච ආකාරය කියනවා 550 ජාතකය ජීවමාන විදිහට චිත්‍රයට නංවලයි ඒ පෙරහැර පැවැත්වුවේ කියලා. එතකොට මේවා තිබුණේ නැහැ. මේ මහනුවර යුගයේදී දළදා මාලිකාවට ඔය ආකල්ප යොමු වුණේ මහනුවර යුගයේ රජකම් කළ නායක්කාර වංශික රජවරුන්ගේ බිසෝවරුන්ට උමනාවට. බලන්න මේ ස්ථානයේ ගොඩ නැගුණේ කොහොමද? නායක්කාර වංශික රජුරුවන්ගේ බිසවකගේ අවශ්‍යතාවයටයි මේ ස්ථානයේ ගොඩ නැගුණේ. නමුත් එදා බෞද්ධයෝ ඒවට ඉඩ දුන්නේ නැහැ. ඒ රජතුමා රාජසිංහ රජතුමා බෞද්ධයාගේ දියුණුවට කටයුතු කරා. බුද්ධ ශාසනයක අභිවෘද්ධිය සඳහා විශාල මෙහෙයක් කරලා තියෙනවා. නමුත් පේනවා ඇතුළතින් කොහොම වුණත් Hindu භක්තිකයෙක් බව. මොකද කිසිම බිසවක් නැහැ. ලංකාවේ රජෙක් වුණාට ලංකාවේ බිසවක් නැහැ. ඔක්කොම බිසවරු කොහෙන්ද? ඉන්දියාවෙන්. ඇයි ඔච්චර ලංකාවට හිතවත් නම්, ලංකාවේ බෞද්ධයන්ට හිතවත් නම් ඇයි ලංකාවේ කාන්තාවක් සරණ පාව ගත්තේ නැත්තේ? ඉන්දියාවෙන්ම ගෙන්නුවේ ඇයි? කොහොම වුණත් ජාතික හැඟීමක්, ආගමික හැඟීමක් තියෙනවා යාට. අපිට නැති වුණාට ඒ ඇත්තන්ට තියෙනවා. අපේ නැතිකමේ දුර්වලකම අපි පිළිගන්නට ඕනේ. ඒ ඇත්තන්ට උවමනාවනේ මොකද්ද? කොහොම හරි නායක්කාර වංශික පිරිසිදු රාජ පරම්පරාවක් ලංකාවේ කොට නගන්නට. ඒ නිසා තමයි ඉන්දියාවෙන්ම එහෙම්මම බිසවරු ගෙන්නලා ඒක තහවුරු කරන්නට උත්සාහ ගත්තේ. ඒ වගේම බෞද්ධ ආගම තුළට ඇවිල්ලා Hindu සංකල්පය බුදුදහම තුළ ගොඩනගන්නට හේතු උනේ අන්නේ ක්‍රියාදාමයයි. අපි දන්නවා හොඳටම එදා රජවරුන්ගේ බිසවරුන්ට විහාරස්ථානයට යන්නට විහාරය තුළ කෝවිල් ගොඩ නැගුවා කියලා. ඉතින් ඒ කෝවිල් ගොඩ නැගීම ඒ සංකල්පය දිගින් දිගටම විහාරස්ථාන තුළ ඇති වුණා. එහෙම ඇති වුණා කියලා ඒක බුද්ධ ආගමට එකඟයි කියලා බාර ගන්න හේතුවක් නෑ කාටවත්. පැහැදිලි නේද? රජුරන්ගේ උමනාවට පන්සලේ කෝවිල හැදුවයි කියලා. මොකද රජුරන්ට විරුද්ධව යන්නත් බෑ. එතකොට රජුරන්ගේ අර බෞද්ධ හැඟීම භක්තිය එකක් නැතිවල යන්න පුළුවන්. ඉවසීමෙන් හාමුදුරුවෝ වැඩ කළා වෙන්න පුළුවන්. එදා හාමුදුරුවෝ අනුමත නොකළා වෙන්නටත් පුළුවන් මේක. නමුත් රජුරෝ නිසා පැත්තකින් හදන්න ඉඩ ඇරියා. ඒක නිසා බෞද්ධයන්ට පිළිගන්න බෑ ඒක හරි කියලා. පන්සලේ තිබුණ පමණින්ම. මොකද ඒක නිසා නෙමෙයි මේක හරිද වැරදිද කියලා තීරණය කරන්නේ දර්ශන දිස බලලයි. ආගම්වල දර්ශන මොකක්ද කියලා බලලා. මේක තීරණය කරන්න ඕනේ. එතකොට ආගම්වල දර්ශනය බුදුදහමටත් බුදුදහමයි ඒ දහමයි අහසයි පොළොවයි වගේ දුරස්තනම් බෞද්ධයෙකුට බෑ උකට එකඟ වෙන්නට. නමුත් දැන් අද අපි මොකද කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ පැත්තකට දාලා අපි දෙවියන් සරණ යනවා වැනි සරණ යාමක් නෙමෙයිද අද අපි කරන්නේ? බලන්නට ඒක නෙමෙයිද අපි කරන්නේ? දැන් සමහර තැනට දාලා තිබුණා එක තැනක එක්තරා දෙවඟනකගේ නමක් කියලා ඒ දෙවඟන සරණයි කියලා දාලා තිබුණා. ඔබට සැප සම්පත් අවශ්‍ය නැහැ. ඔන්න බුදුදහමට ගිය කලදසාව. බලන්නට මේ සංකල්පය අපේ බෞද්ධයන්ට සිහිනුවණින් විමසලා විශේෂයෙන්ම ඔයයන් බෞද්ධ නම් බුදුදහම නගා සිටවන්නටයි දැන් උත්සාහ ගන්න ඕනේ. මේක භයානකත්වය මම පෙන්නන්නම්. ඔයයන්ට තේරෙනවා ඇති දැන් සමහර පන්සල්වල කපු මහත්තුරු කවුද? ස්වාමීන් වහන්සේලා. කපු මහත්තුරු. ක්‍රමයෙන් අනාගතයට මොකද වෙන්නේ? දැන් සමහර හාමුදුරුවෝ කියන දෙයක් තියෙනවා මේ කළා. දේවාලයක් නැත්තම් කොහොමද පන්සල් ගෙනියන්නේ කියලා. පින්වත්නි, එහෙමනම් මොකද සංකල්පය? දේවාලේ නැතුව පන්සල ගෙනියන්න බැරි නම් බුදුදහමට මොකද වෙලා තියෙන්නේ? අද බුදුදහම නැති වෙලා නැද්ද එහෙනම්?
භික්ෂුන් වහන්සේලාම නායක හාමුදුරුවෝම කියනවා නම් දේවාලයක් නැතුව පන්සල ගෙනියන්න බෑ කියලා. එහෙනම් බුද්ධ ආගම අද ඉවරයි. බුද්ධ ආගම නැහැ. ඔයත්තන්ට ඒකද කරන්න අවශ්‍ය. අපි හදන්නට ඕනේ දේවාලේ නැතුව බුද්ධ ආගම ගෙනියන්න තියෙන පසුබිම හදන්නට ඕනේ. ඒක කරන්නට තණ්හා වර්ධනය කළ බෑ. ඒක කරන්නට හොඳ බෞද්ධයන් වෙන්නට ඕනේ. හොඳ බෞද්ධයෙක් වුණොත් අපි පන්සල් ටික එකතු වෙලා පන්සලේ හාමුදුරුවෝ ඉදිරියට ඇවිල්ලා ඒ අත්තන් ප්‍රතිපත්තියක පිහිටලා දායකයන් සීලාදී ගුණධර්ම පුරන්නට මඟ සලස්වනවා නම් දායකයෝ ශ්‍රද්ධා සීල සුත ඡාග පඤ්ඤා කියන පංච ධර්මයන්ගෙන් දියුණු වෙනවා නම් එහෙනම් පන්සල් වලට කාගෙක්වත් දෙයියන්ගේ පිහිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපේ හාමුදුරුවෝ කෙලින්ම කියන්නේ ඔක්කොම නෙමෙයි. සමහර හාමුදුරුවෝ කෙලින්ම කියන්නේ බුදුහාමුදුරන්ටත් දෙයියන්ගේ පිහිටයි කියන කතාව නෙමෙයිද? ඒක නෙමෙයිද කියන්නේ? පින්වත්නි, ඒක වෙන්න බෑ. මොකද බුදුහාමුදුරයි දෙයියන්ට පිහිට උනේ. නිසා තේරුම් ගන්නට අපේ සංකල්පයේ බුදුදහමේ තියෙනවා බෞද්ධ දේව සංකල්පයක්. අපේ දේව සංකල්පයට එනකොට කියනවා යේගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරම් පෝසෙන්ති තේ නමස්සාමි මාතලි. කවුද මේ කියන්නේ? සක්‍ර දේවේන්ද්‍රයෝ. යම් ගෘහස්තේ පුඤ්ඤකරා පින් කරයිද සීලවන්තෝ උපාසකා උපාසකෙක් වශයෙන් පංචශීලයේ ආරක්ෂා කරයිද දැහැමින් අමුදරු පෝෂණෙහි යෙදෙයිද තේ නමස්සාමි මාතලි මාතලි මම මේ ඒ අතන්ට නමස්කාර කරනවා කියලා. එතකොට සක්‍ර දේවේන්ද්‍රයෝ ඒ දෙවියන්ට නමස්කාර කරනවා. සක්‍ර දේවේන්ද්‍රයෝ වැරදුනා. සක්‍ර දේවේන්ද්‍රයෝ පන්සිල් රකින උපාසකයාට නමස්කාර කරනවා. සක්‍ර දේවේන්ද්‍රයෝ පන්සිල් රකින උපාසකයාට නමස්කාර කරන්නේ ඇයි? සක්‍ර දේවේන්ද්‍රයන්ගේ සක්‍ර සම්පත්තියට වැඩිය පන්සිල් රකින මේ උපාසකයාගේ ඒ සීල තේජස ශ්‍රේෂ්ඨයි. ඒ නිසායි සක්‍ර දේවේන්ද්‍ර නමස්කාර කරන්නේ. පින්වත්නි, සක්‍ර දේවේන්ද්‍රයෝ පන්සිල් රකින ඇත්තන්ට නමස්කාර කරනවා නම් මේ උපාසකයෝ ගිහිල්ලා එතනින් පහළ ඉන්න අනිත් දෙවි දේවතාවන්ට නමස්කාර කරන්න යනවා නම් මේ බෞද්ධයන්ට මොකක් හරි අප්සෙට් එකක් ගහලා නැද්ද? බලන්න පොඩ්ඩක් කල්පනා කළා. සතරවරම් දේවතාවෝ කියනවා ඔය ඇත්තන් අම්මා තාත්තට උපස්ථාන කරනවා නම් පන්සිල් රකින්නවා නම් පෙහෙවස් සමාදන් වෙනවා නම් සංයුත්ත නිකායේ තියෙනවා. ඒ ඇත්තන් ලෝකයේ සිසාරා යන අය අර කුසල් අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ට ආශිර්වාද කරන්නට. පින්වත්නි, ඇත්තටම අපි බෞද්ධයෝ නම් අපේ පන්සල් වල තියෙන්න ඕනේ. හදනවා නම් දේවාල හදන්නට ඕනේ විෂ්ණු කතරගම දේවාල නෙමෙයි. අපි හදන්නට ඕනේ නම් සක්‍ර දේවේන්ද්‍රයන්ගේ දේවාල ඉස්සෙල්ලා හදන්නට ඕනේ. අපි හදන්නට ඕනේ එහෙනම් සතරවරම් දෙවිවරුන්ගේ දේවාල. කෝ ඒව පන්සලේ. මොකද බෞද්ධ සාහිත්‍යයේ මුලින් ඉඳන්ම සක්‍ර සංකල්පය හොඳට පැහැදිලිව එනවා, විග්‍රහ කළ එනවා, නොදන්න කෙනෙක් නැහැ. සතරවරම් දෙවිවරු ඔය සතර මහා දෙවිවරු නෙමෙයි. දැන් සතරවරම් දෙවිවරු හැටියටත් බාර අරන් තියෙන්නේ අර Hindu සංකල්පයේ දේවතාවු ටික. මේ එන්නේ ධෘතරාෂ්ට්‍ර, විරෝධ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන මේ දේවතාවෝ හතර දෙනා. මේ සතරවරම් දෙවිවරු එදා ඉඳන්මත් බොහොම පැහැදිලි බුද්ධ ශාසනයට සම්බන්ධයි කියලා. මොකද පාරායන සූත්‍ර දේශනාවේ තියෙනවා වෙස්සවන කියන වෛශ්‍රවණ කියන දිව්‍ය පුත්‍රයා උතුරු දිග් භාගයේ ඉඳන් දකුණු දිගට යනකොට එක්තරා කාන්තාවක් බේලුව කණ්ඨකී නන්දමාතා කියන මේ කාන්තාව උපාසිකාවක්, ප්‍රධාන අග්‍රගණයේ උපාසිකාවක් බුදුහාඳුරන්ගේ මහා රාත්‍රී එළි වෙනකල් පාරායන දේශනාව මිහිරි හඬින් ගායනා කළා කියලා. උඩ ඉඳගෙන අහගෙන හිටිය. ඒ යන ගමන නවත්තලා උඩ ඉඳගෙන අහගෙන හිටියලු දේශනාව. අහගෙදලා මහා හයියෙන් සාදුකාර දුන්නලු. අර නන්ද මාතා කියනවා එහෙනම් කවුද කියලා අහනවා. මම වෙස්සවන්න කියනවා. කියනවා පුදුමයි වෙස්සවන්නගේ හඬ මට අහන්න ලැබිච්චේ කියලා. පුදුම වෙන දෙයක් නැහැ. මම කාලයකින් මේ වගේ මිහිරි හඬකින් මේ පාරායනේ ඇහුවේ අදයි කියනවා. එතකොට සාදු කියලා අනුමෝදන් වෙච්චාම කියනවා මේ කුසලය ඔබට වේවා කියලා. ඊට පස්සේ
සිද්ධියක් කියනවා තව දිග කතාවක් තියෙනවා ඒකේ. ඉතින් ඒක මෙතෙන්ට අවශ්‍යතාවයක් නැහැ. වෙස්සවන ඒ වගේ කෙනෙක් පාරායනට සාදුකාර කියපු කෙනෙක් සතරවරම් දෙවියන්ගේ කෙනෙක්. එහෙනම් සතරවරම් දෙවියන්ගේ දේවාල තියෙන්නට ඕනේ මෙහි. ඇයි නැත්තේ? බුදුදහමට ඒව අවශ්‍ය දේවල් නෙමෙයි. එදා ඉඳන්ම අපේ බෞද්ධයෝ දන්නවා ඒක අවශ්‍ය දෙයක් නෙමෙයි. මොකද දෙවියන්ට ඒ දේවතාවෝ තෙරුවන් සරණ ගිහිල්ලා නිර්වාණය අරමුණු කරලා ඉන්න නැත්තන් ඒ ඇත්තන්ට අවශ්‍ය වෙන්නේ මොකක්වත් නෙමෙයි අපි නිවන් අරමුණු කරලා කරන කුසල් අනුමෝදන් වෙන්න. ඒ කුසල් අනුමෝදන් වෙලා ඒ දේවතාවෝ ඒ කුසල් අනුමෝදන් කරපු ඇත්තන්ට ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය ඔබට බොහොම හිතසුව පිණිසයි. මොකද මේකේ මහා පුදුම ශක්තියක් තියෙන දෙයක්. අපි තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්න ඇත්තන් නම් දැනගන්නට අපි සෑම දිනාගෙම ශරීරයේ වටා එක්තරා රශ්මි ධාරාවක් බලපවත්වනවා. මේ රශ්මි ධාරාව මේ ශරීරයේ තියෙන උෂ්ණත්වයයි. ඇඟිල්ලේ ප්‍රසන්න වෙන්න මේ රශ්මි ධාරාව බලවත් වෙනවා. මේක බොහොම විද්‍යාත්මක දෙයක්. බෞද්ධයෙකුට වේවා අබෞද්ධයෙකුට වේවා ඒක එහෙමම තමයි තමන් කරනවා නම්. එතකොට ඒ රශ්මි ධාරාව ප්‍රසන්න වෙනකොට ඒ තැනත්තා අනුන්ටත් ප්‍රසන්න වෙනවා. එයා වටේ ඒ බලපවත්වන්නා වූ රශ්මි ධාරාව දෙවියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය කරනවා. දෙවියන් කුසල් අනුමෝදන් වෙනකොට දෙවියන්ගේ සිත් සතන් තුලත් අලෝභ, අද්වේෂ, අමෝහ චේතනා සහගත සිතවිලි පහළ වෙන්නේ. ඒ අලෝභ, අද්වේෂ, අමෝහ චේතනා සහගත සිතවිලි පහළ වෙද්දී දෙවියන්ගේ සිත් සතන් බොහොම ප්‍රසන්නයි. ප්‍රසන්න සිතින් දේවතාවෝ ආශිර්වාද කරනවා. ආශිර්වාද කරද්දී අර පුද්ගලයා වටා තියෙන ඒ ශක්තියෙන් අර දෙවියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය කරනවා. එතකොට දෙවියන්ගේ ආශිර්වාදාත්මක වූ ආකර්ෂණයක් මෙයාට බලපානවා. ඒක නිසා කියන්නේ මෛත්‍රී කරන කෙනාට, ඒ කියන්නේ පන්සිල් රකින්න කෙනා, මෛත්‍රී කරන කෙනාට මනුස්සානම් පියෝ හෝති, අමනුස්සානම් පියෝ හෝති. මනුෂ්‍යෝත් ප්‍රිය කරනවා, අමනුෂ්‍යෝත් ප්‍රිය කරනවා. දේවතා රක්ඛන්ති, දෙවියෝ ඒ අතන්ව ආරක්ෂා කරනවා කිව්වා. දැනගන්න පින්වත්නි, දෙවියෝ ආරක්ෂා කරනවා කියලා කිව්වේ අමනුෂ්‍යයන්ගෙන් මිනිස්යන්ට වෙන ආපදා තියෙනවා නම් ඒ වයින් දෙවියන්ට මිනිස්යන්ව ආරක්ෂා කරගන්න පුළුවන්. රතන සූත්‍රයේහි දිවාචරත්තෝ ච හරන්තියේ බලින් කියලන්නේ ඒ කාරණේයි. බලන්න බුදුහාමුදුරන් ආරක්ෂා කරන්න පුළුවන් වුණාද දෙවියන්ට? මුගලන් හාමුදුරන් ආරක්ෂා කරන්න පුළුවන් වුණාද දෙවියන්ට? ඇටකටු පොඩි වෙනකල් හොරුන් ගුටි දුන්නා නේද? මිනිස්සෙකුට කරන දෙයක් දෙවියන්ට පුළුවන් කමක් නෑ නවත්තන්නට. දේවදත්ත ගල් පෙල්ලුවා බුදුහාමුදුරන්ට මොන දෙයියන්ටද පුළුවන්කම තිබුණේ? අඩු ගානේ දේවතාවෙකුට ඇවිල්ලා කියන්න තිබුණානේ. අනේ ස්වාමීනි උතනින් පොඩ්ඩක් අයින් වෙන්න අන්න මස්සිනා ඉන්නවා උඩ ගලක් පෙල්ලන්න බලාගෙන කියලා හිට. කෝ ආවා? නෑ පින්නත් නේ. ඒක දෙවියන්ගේ වැරද්දක් නෙමෙයි, දෙවියන්ගේ අඩුවක් නෙමෙයි. කරන්න බැරි නම් කරන්න බෑ. නමුත් අර සාමාන්‍යයෙන් අමනුෂ්‍ය දෙවියෝ ඇවිල්ලා අමනුෂ්‍ය කොට්ටාසය. පහත් පෙළේ අමනුෂ්‍යයන්ගෙන් මිනිසයන්ට පීඩා පෙවෙනා නම් අර දෙවියන් එක්ක පුණ්‍යානුමෝදනා තුලින් සම්බන්ධ වෙලා ඉන්න ඒ ඇත්තන්ව ආරක්ෂා කරන්නට දෙවියන්ට පුළුවන්. අපේ හුඟක් හාමුදුරුවෝ ලෝක වරද්දගෙන ඉන්නවා. ආටානාටි සූත්‍රයට ගිහිල්ලා බලන්න ඕක නෙමෙයිද දෙවියන්ගේ ආරක්ෂාව කියලා. අන්න ආටානාටි සූත්‍රය හොඳට පැහැදිලිව ওই දේ විග්‍රහ කරනවා. බුදුහාමුදුරුවෝ ලක්දිවට වැඩම කරලා සමාපත්තිය සුවෙන් හිටලා පිරිසිදු කරපු භූමියේ තමයි කිරිවෙහෙර පිහිටලා තියෙන්නේ. ඊගාවට ශ්‍රී මහා බෝධියෙන් අසිරිමත් ලෙස පැන නැගිච්ච මුල් අංකුර 8න් එක අංකුරයක් තමයි එහි තියෙන්නේ. එදා ක්ෂත්‍රියයන් වාසය කරපු භූමිය. ඒකයි කත්තිය ගාම උනේ. කත්තිය ගාම කියන එක තමයි කතරගම වශයෙන් දිනලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට බෞද්ධයන් කතරගම යන්න හිතනකොට බෞද්ධයන්ගේ මනසට එන්නේ බුදුහාමුදුරුවෝ වැඩි බිමයි කියන එක. ඒ තියෙන පියවරක් පාසා ඔය ඇත්තන්ට කුසල් කතරගමට තියෙන. ඒ පැත්තට. ඒ ආකල්පයෙන් තියෙන කතරගම දෙයියෝ කියන ස්වරූපයකින් තියෙන පියවරක් පාසා ඔය ඇත්තන්ට අකුසල්. මොකද තියා ඇයි තෘෂ්ණා මූලිකවයි ඔය ඇත්ත තියන්නේ. කොහොමද වෙනස? බලන්නට බුදුදහම වැළලීලා නැද්ද කියලා? ඒකයි කියන්නේ මේ බුදුදහම නගා සිටවන්නට දැන් කටයුතු කරන්න ඕනේ කියලා. අපි ඔක්කොම බෞද්ධයන් අත්වල බැඳගෙන මිත්‍යා දෘෂ්ටි අයින් කරලා දැන් තේරුම් කළ දෙන්නේ ඒකයි මේක. කල්පනාවට ගන්න. හොඳ සිංහල බෞද්ධයන් වශයෙන් ලෝකයාට හිතසුව පිණිස මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට අදිෂ්ඨාන කරගෙන හොඳ බෞද්ධයන් වෙන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. වෙන සරණක් ඔයත්තන්ට නැහැ.
ධම්ම සංඝ කියන තෙරුවන්ගේ සරණ ඇරෙන්නට. තෙරුවන් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්නට. හොඳට අර්ථ විග්‍රහයක් ඇතුව ඉගෙන ගන්න තෙරුවන් කියලා කියන්නේ මොකද්ද කියලා. එතකොට ওই ප්‍රශ්නේ විසඳෙනවා. ඉතින් අද මේ ශ්‍රවණය කළා වූ ධම හොඳට නැවත නැවත හිතන්න. හිතලා අපේ බෞද්ධ සංකල්පය තුළ ගොඩනැගින්න උත්සාහ ගන්නට. මහනුවර පෙරහැරේ තියෙන ඔක්කොම වඳින්න යන්න ඕනේ නැහැ. 13 වහන්සේට විතරක් වඳින්න. නැත්නම් අර නැට්ටුවන්ටත් වඳින්න වෙනවා. අලින්ටත් වඳින්න වෙනවා. ඒක නිසා ඕවට ඔක්කොම තියෙන වඳින්න පුදන්න නෙමෙයි. ඒක ඉතින් ওই වරින් වර එකතු වෙච්ච සංස්කෘතිකාංගයන් වශයෙන් සලකන්නේ ඒක වෙනම කාරණයක්. නමුත් දලදා පෙරහැර බෞද්ධ පෙරහැරක් අරව තින්නේ වඳින්න පුදන්න නෙමෙයි ධාතු කරඬුව තමයි අපේ ප්‍රධාන සංකේතය වෙන්නේ. මේ ටික හොඳින් හිතලා අගුණ දුර්වලකම් දුරු කරගන්න, ගුණධර්ම වඩා සිටවා ගන්නට. තව තවත් හොඳ බෞද්ධයන් වෙලා මගේ ශාසනය මං ආරක්ෂා කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානයෙන් මිත්‍යා දෘෂ්ටි අයින් කරලා දාලා බුදුහාමුදුරන්ව විතරක් ගෙදර තියාගන්න. අනිත් මොකක්වත් ඕනේ නැහැ. බුදුහාමුදුරු විතරක් ගෙදර තියාගන්න. නැත්නම් බුදුහාමුදුරන්ගේ යටින් තියාගන්න. ඔය ඇත්තන්ගේ අම්මලගේ තාත්තලගේ පින්තූර බ්‍රහ්මියෝ කියලා කිව්වේ අම්මයි තාත්තයි දෙන්න. සිහි කරන්න අම්මයි තාත්තයි ඔය ඇත්තන්ට කරපු සේවය මොකද්ද කියලා සිහි කළා බුදුන් වැඳලා ඒ වෙලාවේ මේ පින් ටික අම්මලා තාත්තලට අනුමෝදන් කළා ආශිර්වාද කරන්න. ඒ ඇත්තන් ජීවත් වෙලා ඉන්නවා නම් ඒ ඇත්තන්ට යහපත වේවා කියලා. මිය ගිහිල්ලා ඉන්නවා නම් එහෙම පින් දෙනද ඒ දෙමාපියන්ට බුදුන් වැඳලා ඔක්කොම කළා. ඔය ඇත්තන්ට මාව මේ තත්ත්වයෙන් ගොඩනගලා දුන්නට මට කරපු උපකාරයට අම්මා තාත්තා දෙන්නට මම ණය ගැති අම්මේ තාත්තේ අම්මයි තාත්තයි දෙන්න මේ කුසල අනුමෝදන්ලා ඉක්මනට මේ සසර දුකින් මිදේවා කියලා අම්මා තාත්තට පින් අනුමෝදන් කරන්න. බුදුහාඳුරන්ගේ යටින් තියෙන ඕනේ ටිකයි. ඉතින් මේ ටික දැනගෙන හැමදිනම අගුණ දුර්වලකම් දුරු කරගන්න, බුදුදහම වඩා සිටවා ගන්නට උතුම් තෙරුවන් සරණින් සියලු යහපත සැදේවා අප රටටත්, ජාතියටත් හැමදිනාටම රටවාසී සෑම දිනාටම සියලු ආගම්වල සියලු ජාතීන්ටත් අපේ මේ ධර්ම ප්‍රතිපදාවෙන් යහපතක්ම වේවා. ඒ ඇත්තන්ගේ ආගම් ඒ ඇත්තෝ අදහගත්තාවේ අපේ ආගම අපි පිරිසිදුව අදහමු. ඒකයි අපේ සංකල්පය. මේ ධර්මයට අනුව ජීවත් වෙමින් ධර්මානුධර්ම ප්‍රතිපන්නව හැම දිනාටම ඒ හේතුවෙන් දෙතිය වේවා. පරලෝ වශයෙන් සුගති සම්පත් පිණිසත් මේ කුසල් හේතු වේවා. අවසානයේ ප්‍රාර්ථනීය පරිදි උතුම් වූ නිර්වාණ සුවය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. ittavata camhihi samphatang punya sampadang sabbe deva anumodantu sabba sampatti siddhiya idamme ñātīnaṁ hotu sukhitā hontu ñātayo.